සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම අද දවසේත් හැමෝම එක රාසි වෙලා ඉන්නේ. ඊටාම ප්‍රායෝගිකව අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එකතු කර ගැනීමේ පරම අභිලාෂයෙන්. ඉතින් අද දවසට ඒ වගේම මේ කාලයට ඊටාම ගැළපෙන ධර්මකාරණාවක් සාකච්ඡා කරන්නටයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ තමයි මේ අපේ ශරීරය පිළිබඳව හේතුඵල ධමයට අනුව අපේ ශරීරය නිරෝගීව තබා ගන්න කුමන ආකාරයේ වැඩපිළිවෙලක් කරන්න ඕනද කියන එක ගැනත් විමසලා බලන්න ඕනේ. ඉතින් එහෙම කාරණා සහිතව යමක් දැනගත්තොත් අපි කරන්න කැමතියි. මොකද අපේ පින්නන්ත අයට අපි උපදෙස් දීලා තියෙන්නේ නිකන් කිසිම දෙයක් පිළිගන්න එපා කියලා. ඉතින් කොවිඩ් වසංගතය ඉතාම දරුණු විදිහට පැතිරලා යන වෙලාවේ අපි ඇත්තටම මැරෙනවා කියලා හිතන්න කොවිඩ් වලින්. දැන් ඉතින් ඒක රහසක් නෙවෙයිනේ. ඊයේ දවසේ 160 පැනලා ලංකාවේ මරණ ගාන. එතකොට අන්තිම මොහොත දක්වා සටන් කරන්න වෙනවා අපි කාටත් හෙට දවසේ මටද කියලා කියන්න බෑ. එතකොට ඒ සටනේදී දැම්මම ඉඳන් කොයි විදිහටද අපි මේ සඳහා සූදානම් වෙන්නේ? අන්තිම මොහොතත් කොහොමද ධර්මයේ භාවිතා කරගන්නේ කියන එක ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතුවම තියෙනවා. ඒක ආය කියන්න දෙයක් නැහැ. ඉතින් අපි ධර්ම දේශනාවක් විදිහට සාකච්ඡාවක් විදිහට අපි ආරම්භ කරමු. ඒ අතර වාරේ පළවෙනි පැය භාගේ වගේ ගියාට පස්සේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඒ වෙලාවෙම ඒවට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්නම්. හැබැයි සාධාරණ ගැටලු වෙන්න ඕනේ. අවශ්‍ය දේවල්. අද දවසට යොමු වෙලා තිබ්බ ගැටලු කීපයක් තිබුණා. නමුත් හැබැයි අපි මේ දේශනාවේ අවශ්‍යතාවයක් තියෙනවා, කරුණු කාරණා දැනගත යුතු තියෙනවා. අපි කලින් දවසක සිද්ධ කරා වගේ මේ ගැටලුම කතා කරන දවසක් අපි වෙන් කරගන්නවා ඉදිරියේදීත් ආසන්නයේම. ඒ අතර වාරයේ අද දවසේ මේ කතා කරන කාරණාවලට අදාළ යම් ගැටලු, හැබැයි මේ කාරණාවලට අදාළ ගැටලු ඉදිරිපත් කරන්න අපි උත්සාහ කරන්නම්. අන්තිමට දේශනාව අවසන් වෙනකොට මේ හා සම්බන්ධ වෙලා පොඩ්ඩක් ගැටලුත් එක්ක සම්බන්ධ වෙලා ටිකක් හරි පිළිතුරු ලබා දෙන්න. ඒකින්ද අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අද අපි එතකොට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන මොහොත දක්වා, මරණය දක්වා සටන් වදින්නේ කොහොමද මේ රුදුරු කොරෝනා වෛරසය සමග ධර්මානුකූල සටනක් කරන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, එහෙනම් හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙනවා. මම හිතනවා මේ වෙනකොට ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ පන්සිල් සමාදන් වෙලා සරණාගමනය ඇති කරගෙන ඒ සියලු මූලික කාරණා සිද්ධ කරගෙන ඇති කියලා හිතාගෙන තමයි අපි ඍජුවම ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙන්නේ. හොඳයි, හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. සම්මා සම්බුදු සරණයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි හැමදෙනාම තේරුම් ගත යුතු පළවෙනි කාරණාව, ලෝකේ කිසිවක් ඉබේ නිකං සිද්ධ වෙන්නේ නැහැ. නිකං සිද්ධ වෙන දෙයක් නැහැ. ඉබේ සිද්ධ වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිතය ගැන හිතුවොත්, තේරුම් ගත්තොත් අපිට ඉතා හොඳින් වැටහෙනවා මේ ලෝකයේ තියෙන හේතුඵල ධමයක්. ඒ හේතුඵල ධම නිසාවෙන් අපි උපරිමයක් කොට තේරුම් ගත යුතුයි හැම දෙයක්ම හේතුන් අනුව සිද්ධ වෙන්නේ කියලා. එතකොට දැන්
අපි මතක් කරේ මුල ඉඳන්ම කොවිඩ් වසංගතය හැදුනේ නැති කෙනෙක්. දැන් මේ තියෙන වර්තමාන ලෝකයේ තියෙන තත්ත්වය ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක මේ වසංගතයට කොයි විදිහටද මුහුණ දෙන්නේ? හැදුන කෙනෙකුට හැදෙන්නේ නැති වෙන්න, ඒ වගේම හැදුන කෙනෙක් පරිසම් වෙන්න, අසාධ්‍ය නොවිච්ච කෙනෙක් අසාධ්‍ය නොවන තත්වයකට පත් වෙන්න, ඒ වගේම අසාධ්‍ය වෙච්ච කෙනෙක් අවසාන මොහොත දක්වා සටන් වදින්න මරණයත් එක්ක අපි ධර්මානුකූලව මොන වගේ ප්‍රතිපත්තිද අරගෙන යන්න ඕන කියන එක ගැන තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හේතුඵල දහමත් එක්ක. පළවෙනි දේ. තාමත් නිරෝගීව ඉන්න වටේ පිටේ දැන් ඉතින් අහන පැත්තේ අහන හැම තැනකම මේක හැම තැනකම අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියෙන්නේ. එතකොට දැන් බේරෙන්න පුළුවන් කීප දෙනෙක් හරි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. මොකද කරන්න කියන කාරණාව තමයි දැන් ඉතින් කතා කරන්න තියෙන්නේ. ශරීරයකට බලපාන කාරණා 4ක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අපේ මේ ශරීරය වර්ධනය වෙන්න හේතු වෙන කාරණා 4ක්. ඒ කාරණා 4 තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර. මේ තමයි ශරීරයකට බලපාන මූලික කාරණා 4. අපි එක එක හැඩතල අණුව ඉපදෙන්න හේතුව කර්මය. ඒ වගේම ඒ ඉපදිච්ච හැඩතල සම්පූර්ණයෙන්ම නොයේකුත් පැතිකඩ අපි ඉපදෙනකොට තියෙන විදිහයි අවුරුදු 5-6 වෙනකොට 7-8 වෙනකොට ටික වෙනස් වෙවි එක්තරා හැඩයකට මේ ශරීරය යනවා. 20 දී තියෙන හැඩේ නෙවෙයි 30 දී 30 දී තියෙන හැඩේ නෙවෙයි 40 දී හැම වෙනවා. ඉතින් සමහර කාලවල ටිකක් ලස්සන වගේ තියෙනවා. සමහර කාලවල ටිකක් සම්මස්ත වශයෙන් ලස්සන වෙනවා වගේ තියෙනවා. මේ එක කාලවල වල අනිත් අයට සාපේක්ෂව වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව තමයි කර්ම, චිත්ත, ඍතු සහ ආහාර කියන ඒවා. එතකොට කර්මය ඍජුවම බලපානවා. ඒ වගේම තමයි අපේ මරණයටත් කර්මය ඍජුවම බලපානවා. ජීවිතේ ජීවත් කරවන්නත් බලපානවා. එහෙමනම් මහ පුදුම දේවලුත් තියෙනවා මේ කොවිඩ් වසංගතය අතරතුරේ අපිට තේරෙන. සමහර අය ඊටාම අවදානම් තැන්වලට ගිහිල්ලා ඇවිල්ලා ඒ අයට හැදෙන්නේ නැහැ. ඒ අතර වාරේ සමහර අය පුළුවන් තරම් ප්‍රවේශම් වෙලා අවදානම් තැන්වලට ගිහිල්ලත් නැහැ. හැබැයි ඒ අයට කොහෙන් හරි හැදිලා මේ අහම්බයක් නෙවෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕන අන්න ඒ වගේ තැන්වලදී කර්මය බලපානවා කියන එක ඍජුවම. සමහර අය හැම වෙලේම වගේ පුංචි කාලේ නම් ඉක්මනට ලෙඩ වෙන අය ඉන්නේ. ඒ අය තේරුම් අරන් තියාගන්න ඕන මම කර්මානුරූපව මට ප්‍රශ්න තියෙන කෙනෙක්. පෙර සතුන් මරලා, එක සතුන්ට වද හිංසා කරලා, ඒ වගේ ගොඩ පාපයන් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ආයුෂත් අඩුයි මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මේ කර්මය. එතකොට තාම හැදිලා නැත්තම් කර්මයේ බලපෑමට අපි ඍජුව පෙර කරපු පාප කර්මයන් තියෙනවා නම් ඒවාට ඍජුව ප්‍රතිකාර කරගන්න ඕන ඉක්මනට. හරි? අන්න එතන තමයි එහෙනම් පළවෙනිම කාරණාව විදිහට අපි දකින්නේ එක පැත්තකින් අපි ඖෂධ වලින් ලබාගත යුතු සියලුම දේ ලබා ගන්න ඕනේ. ඒක එහෙම කරන්න ඕනේ. කර්මයට බාර දීලා ඔක්කොම ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද කර්මය වගේම උත්සාහය කියන එක දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මිනිසෙක් දියුණු වෙන්නේ කොහොමද කියලා දේශනා කරපු තැන අපි දවසක ඒවා ගැන කතා කරමු. හරිම වටින දේශනාවක් වෙනවා. කර්ම පළුපජීවී, උට්ඨාන පළුපජීවී, කර්ම උට්ඨාන පළුපජීවී, නේව කර්ම, නේව උට්ඨාන පළුපජීවී කියලා 4 දෙනෙක් ඉන්නවා. පෙර කරපු පින් තියෙන කෙනාට කර්ම පළුපජීවී කියන යාට නිකම්ම වගේ හැම දෙයක්ම හරියනවා. පින් නැති උත්සාහයෙන් දියුණු වෙන අය ඉන්නවා. යාට කියන්නේ උට්ඨාන පළුපජීවී කියලා. එයාට ඉතින් හරියට කරදරයි. නමුත් එයා දියුණු වෙනවා. කර්ම උට්ඨාන පළුපජීවී කියන්නේ පෙර පිනුත් තියෙනවා, උත්සාහයක් තියෙනවා. ඉතින් වැඩි මහන්සියක් නැතුව ලෝකේ වැඩියෙන්ම දියුණු වෙන අය තමයි ඔය. නේව කර්ම, නේව උට්ඨාන පළුපජීවී කියලා කියන්නේ ඔය දෙකම නැති අර මේ ඉතින් මැරෙනවනේ කියලා ඔහේ ඉන්නේ උත්සාහයකුත් නැතුව පෙර කර්මයේ හින්දා ඔක්කොම වෙන්නේ කියලා අන්න එහෙම අය පිරිසක් ඉන්නවා. ඒකට කියනවා නේව කර්ම, නේව උට්ඨාන පළුපජීවී කියලා. හරි? නේව කර්ම, නේව උට්ඨාන පළුපජීවී කියලා කියනවා. එතකොට
අපි බලනවා මේ හතරෙන් කර්මය ඍජුවම විස්තර කරනවා. ඉතින් ඒකින්ද කොහොමත් එතනදී උත්හාන පළප ජීවී කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරලා තියෙනවා මේ කර්මයටම රැඳිලා කර්මය මතම රැඳිලා ජීවත් වෙන්න එපා. කර්මය වෙනස් කරගන්න පුළුවන් කියන එක. ඇයි මෙන්න මේ අර්ථ දැක්වීම බලන්න අපේ පින්වත්නි ආනන්තරීය පාප කර්ම කියන්නේ මොනවාද? ආනන්තරීය පාප කර්ම තමයි අනිවාර්යයෙන්ම ආසන්න භවයේදී පටිසන්ධෙනවා කියන පාප කර්ම. අනිවාර්යයෙන්ම. ඒ පහයි තියෙන්නේ. මව් මැරීම, පියා මැරීම ආදී පහයි තියෙන්නේ. එතකොට මේ පහ සිද්ධ මේ පහෙන් එකක් සිද්ධ නොවන කර්ම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පටිසන්ධෙනවා ඊළඟ භවයේදී කියලා කියන්න බෑනේ. එහෙනම් අනිත් හැම එකක්ම අහෝසි කර්ම බවට පත් කරගන්න පුළුවන් කියන තැන අපිට හිතන්න පුළුවන්කමක් තියෙන ආනන්තරීය පාප කර්ම කියලා වෙනම පහක් තියෙන හින්දා. එහෙනම් තේරුම් ගන්න වෙනවා අනිත් කර්ම අයින් කරගන්න පුළුවන් කියන එක ලේසි නෑ. ඉතින් දේශනාවේ සඳහන් වෙන්නේ කොහොමද කර්මයෙන් අයින් වෙන්න? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා. භාවිත කාය කියලා කියන්නේ කය පිළිබඳව හරි පරිහරණය, කය පිළිබඳව සිහියෙන් වාසය කිරීම. ඒ කියන්නේ කායානුපස්සනා ආදිය සිද්ධ කරමින් නිවැරදිව කය භාවිතයට ගැනීම. භාවිත සීල කියලා කියන්නේ සිල් රැකීම. භාවිත චිත්ත කියලා කියන්නේ සමාධිය ආදිය වර්ධනය කරමින් චිත්ත ශක්තියින් වර්ධනය කර ගැනීම. භාවිත ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනාව ආදී සිද්ධ කර ගැනීමෙන් තමන්ව සහ අනුන්ව ලෝකයේ අවබෝධ කර ගැනීම කියන කාරණාවලදී කර්මය ඡය වෙනවා. හරි. එහෙනම් ඒ සඳහා මේ මොහොතෙත් අපි වැඩ කළ යුතුව තියෙනවා. ඒ වගේම දිට්ඨ ධම්ම වේදනීය අපේ පින්වත්නි අපිට බොහෝ පුණ්‍ය කර්මයන් කරනකොට මොකද වෙන්නේ? මේ ජීවිතයේදී ඒ පුණ්‍ය කර්මයන්ගේ ප්‍රතිසන්දීම් නිසා වෙන් පෙර පාප කර්මයන් වලට ඉස්මතු වෙන්න අවස්ථාව නැති වෙනකොට ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඉතින් මේ ඒ වගේ තත්ත්වයන් දැනගෙන දැන් එහෙනම් කළ යුතුව තියෙන්නේ මේ වර්තමාන කාලයේ බොහෝ පින් කරගත යුතුව තියෙනවා. තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ සත්‍යක්‍රියාවක් සිද්ධ කරගන්න. බොහෝ පින් කරලා සත්‍යක්‍රියාවක් සිද්ධ කරගන්න. ඒ වගේම තමයි මේ පින් කිරීමේ තියෙන තවත් ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි අපි දන්නව හොඳටම දෙවියන්ට අවශ්‍ය කරන්නේ පින්. දෙවියෝ අපිට පිහිට වෙන්නේ කවුරු හරි ඕන කෙනෙක් පිහිට වෙන්නේ ඒ අයට ඕන දේවල් දුන්නොත්. අනිත් දේවල් නෙවෙයි. ඒතර දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගන්න බලාපොරොත්තු වෙන අය බොහෝ පව් කරගෙන නිකන් යාඥා කරාට විතරක් නම් හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? දෙවියන්ට යමක් දෙන්න ඕනේ. හොඳම දේ ඔය පළතුරු ගෙඩිය ආදිය නෙවෙයි. දෙවියන්ට දෙන්න ඕන පින්. පින් දෙන්නේ කොහොමද? පින් තියෙන්න බෑ. එහෙනම් පින් කරන්න ඕනේ. පින් කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවා. කොහොමද පින් කරන්නේ? ඉතින් දන් දෙන්න ඕනේ. ආදි වශයෙන් ඒවා කරන්න ඕන කොහෙන්ද සල්ලි? ඉතින් සංඝාවාසයක් වගේ හදලා පූජා කරන් තියෙනවා. සාංගික දානයක් වුණත් දැන් දී ගන්න පුළුවන් කමක් නැහැ මේ කාලේ වෙනකොට. ඒ විතරක් නෙවෙයි සංඝාවාසයක් හදලා පූජා කරගන්න තියෙනවා නම් ඒකත් ඉතාම වටිනවා. කූටදත්ත බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ කරගන්න තියෙන ලොකුම පිනක් කියන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාංගික දානයක් දෙන්න කියලා. ඊටත් වැඩිය ලොකු පිනක් කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා වහන්සේ විශේෂෙහි සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊටත් වැඩිය ලොකු පිනක් කියන වෙලාවේ දේශනා කරේ නිවැරදිව සරණාගමනය ඇති කරගන්න කියලා. නිවැරදිව සරණාගමනය ඇති කරගන්නට නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ තියෙන වූ ඒ ගුණ දැනගෙන සරණාගමනය සිද්ධ කරගන්න ඕනේ. ඊටත් වැඩිය පිනක් කියලා සඳහන් කරපු වෙලාවේ සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නීති පන්සිල් ආරක්ෂා කරන්න කියලා. එතකොට නීති පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට අපේ පින්වත්නි මහා පිනක් ජනිත වෙනවා. එහෙනම් බලන්න දවස ගානේ මේ පින් කරන්න පන්සිල් රකින්න ලොකු මුදලක් එහෙම ඕනද? සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩි ආනිසංස වාරයක් තියෙනවා. ඊටත් එහා කූටදත්ත බ්‍රාහ්මණයා අහනකොට සඳහන් කරේ මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක් හෝ මෛත්‍රිය වර්ධනය කරන්න කියලා. එතකොට නිකන් හිතයි මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක සීල සත්‍ය දුක්ඛ නිරෝගී සුවපත් වේවා කියලා මේ වචන තුන කිව්වම හරිද කියලා නෑ. සීමා ඛණ්ඩණය වෙච්ච හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන කොටස් පිළිබඳව
කැඩිච්ච ඒ කියන්නේ ඒ බන්ධන කැඩිච්ච සියලු සත්වයන් කෙරෙහි සමසිත පතුරවන්නට හැකියාවක් තියෙන මෛත්‍රිය තමයි පතුරවන්නට ඕන මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක. ඒක මහා ආනිසංස වාරයක් වෙනවා. ඉතින් මේ විදිහට බොහෝ පින් කරගන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම පින් කරගෙන එක දිගට පින් කරන් යන්න ඕනේ. පරණ පව් වලට මේ පැත්තට එන්න දෙන්නේ නැති වෙන්න කොහොම හරි රැක ගන්න ඕන. ඉතින් එහෙනම් කර්මයෙන් අපි ලබා ගත හැකි අනුග්‍රහය පින්වත්නි මේ වෙලාවේ කෙනෙක් කියයි එහෙම පුළුවන් ද පරිසං වෙන්න ඕනේ. ඔව් පරිසං වෙන්න ඕන තමයි. ප්‍රවේශම් වෙන්න ඕන. නමුත් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රවේශම් වෙන හැම කෙනාම සමහර අය ගොඩාක් ප්‍රවේශම් නැතුව රෝගය වැළඳෙන්නේ නැහැ. සමහර අය ගොඩාක් ප්‍රවේශම් වෙලත් රෝගය වැළඳෙනවා. ඒකද මේ කර්මය එක සාධකයක් විතරයි. බෙහෙත් ගැනීම, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම, ඒ ඔක්කොම අපි දන්නවනේ හැම දෙයකටම මොන හරි හේතු ගොඩක් තියෙනවා. ඒකෙන් එකක් තමයි කර්මය Tamanට බලපාන්න පුළුවන් කියන එක. ඒකින්දා හානිය අවම කරගන්න තාමත් මේ ලෙඩේ හැදලා නැති අයට මේ ප්‍රතිකාරය අවශ්‍යයි. Tamanට කර්මානුරූපව මේක හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම නොසැලකිලිකම හිටියොත් හැදෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි සැලකිලිමත් නැත්තම් කොච්චර පින් තිබ්බත් හැදෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අනුන්ගේ උපක්‍රමයකින් පවා මරණය වෙන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවානේ. ආයුක්ෂය මරණය වගේම ආබාධත් එහෙමනේ. ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. කර්ම විපාක හින්දා ඇතිවෙන ආබාධය වගේම මේ ආබාධ ගැන තියෙනවනේ. ඕපක්කමිකා ආබාධ අනුන්ගේ උපක්‍රම හින්දාත් ඇති වෙන්න පුළුවන්. තව තියෙනවා. එහෙනම් එහෙම වර්ගීකරණයක් තියෙනවා කියලා කියන්නේ අරගෙන බලන්නකො අපේ ඔය මේ ගිරිමානන්ද සූත්‍රය ආදීනව සංඥාවේ එහෙම පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, කම්ම විපාකජ ආබාධා, ඕපක්කමිකා ආබාධා. මේ විදිහට ඇයි එහෙනම් මේ පස්වැදෑරුම්ම ඔය අන්තිම කොටසේ තියෙනවා තව ලෙඩ රෝග ගැන තියෙන අතර වාරේ ඔය විදිහට ටිකක් තියෙනවා. එහෙනම් කම්ම විපාකජ වගේම අනුන්ගේ උපක්‍රම වෙනුත් පුළුවන් කියන එකේ තේරුම කර්මය නෙවෙයි, ඔක්කොම කියන එක කර්මය නෙවෙයි. නමුත් කර්මය ප්‍රධාන සාධකයක්. ඒකින්ද අපි මේ හානියවම කරගන්න හදන්නේ සම්පූර්ණයෙන්ම කොරෝනා හොඳ කරන බෞද්ධ ධර්මය අනින් සම්පූර්ණයෙන්ම හොඳ කරනවා කියන එක නෙවෙයි. මේ හානිය අවම කරගන්න අපිට කළ හැකි සියලු දේ කරන්න ඕනේ. ඒත් එක්ක හොඳට මතක තියාගන්න අපි සිහිය වර්ධනය කරගෙන තියෙනවා නම් සමහර වෙලාවට ඒ කියන්නේ දැන් අපිට තියෙන පිළිවෙත් ටිකක් හැදිලා තියෙනවානේ. මේක අනිවාර්යයෙන්ම හැදෙන්නේ නැතුව වළක්ව ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා අවශ්‍ය නම් කෙනෙකුට. කරන්න බැරි එක තමයි ප්‍රශ්නේ. මොකද බැරි කියලා ඇහුවොත් එහෙම අන්න එතනදී ඔය ගැටලුවට උත්තරේ තමයි සිහිය මදිකම. අපිට පරිස්සම් කරන්න තියෙන්නේ මේ මුළු ශරීරයම වක්වත් කොහේවත් නෙවෙයි. ඒක භෞතිකව පුළුවන්කමක් තියෙනවා රෝගය වැළඳෙන්න නැති වෙන්න පරිස්සම් කරගන්න. මුහුණ හරියට ආවරණය කරගෙන ඉන්න ඕනේ. නාසය කට කියන ඒවාට කිසිම විදිහකින් පරිසරයට ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න ඕන. පරිසරය කිව්වම නාසය කට මූණ කියමුකෝ. සම්පූර්ණයෙන්ම මූණට මේ කිසිම ස්පර්ශයක් සිද්ධ නොවෙන්න නම් බාහිර ස්පර්ශයක් කිව්වම අත් දෙකත් එහෙමයි. ඇඳුමක් කිසිම දෙයක් මූණට ස්පර්ශ වෙන්නේ නැති වෙන්න තබා ගත්තොත් හරි. ඉතින් ස්පර්ශ කරන්න වෙනවනේ ආහාර ගැනීමේදී සමහර මොන හරි දෙයකට තමන්ගේ මුහුණේ තියෙන මුහුණු ආවරණයට අත තියන්න ඕන වෙනකොට අර විස බීජ නාශක ටිකක් අතට දාගෙන අත සබන් දාලා හොදලා ඒ වැඩේ කරන්න ඕනේ. ඉතින් එහෙම කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඔකට සිහිය නැතිකමනේ ප්‍රශ්නේ. සමහර අය මොකද කරන්නේ? මුහුණු ආවරණේ දාගෙන ඉඳලා කතා කරන්න ඕනේ නේද කලවනවා. හරි. මේ සිහිය නැතිකම හින්දා නම් වැඩි දෙනෙකුට මේ කාරණාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ලෙඩේ බෝ වෙනවා. ඒක සිහිය නැතිකම හින්දා කියන එක තාම පැහැදිලි. හරි. ඉතින් එහෙමනම් ඒ ගැනත් අපි හිතන්න ඕනේ. ප්‍රතිකාර සහ පිළිවෙත් ධර්ම වෛද්‍ය උපදෙස් පිළිපදින ගමන් තමයි අපි මේ තවත් වැඩි යහපත සඳහා අපි ධර්මානුකූලව කරන්න ඕන දේවල් ගැන තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි එක කර්මයෙන් බේරෙන්න භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ওই ගුණාංගයන් වර්ධනය කරගන්න ඕන. ඊළඟට බලන්න ඊළඟට සඳහන් වෙන එක තමයි ඔය සිහිය ගැන සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ චිත්ත කියලා. චිත්ත කියන්නේ පැහැදිලිවම ඔතන චිත්ත සමාධිය ඒ වගේම හිත ඍජුවම
ඒ කියන්නේ ඒක යහපත් පැත්ත චිත්ත සමාධිය හිත ඍජුවම අපේ ශරීරයට බලපානවා කියන එක ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පිටනත්නි. බලන්ඩ මොහොතකට හිතලා හොඳට හිතලා බලන්ඩ ඒක මහ පුදුම කාරණාවක් වගේ දැනෙනවා. මේවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්ඩ. කොහොමද මේවා වෙන්නේ කියලා හිතන්ඩ. දැන් මේ මැටි වලින් නැත්නම් අපි තුමුකෝ එහාට මෙහාට කරන්න පුළුවන් ක්ලේ වලින් හදලා තියෙනවා රූපයක් හිනහා මූණක් තියෙන. මේ හිනහා මූණ අප්‍රසන්න නැත්නම් ඇඬෙන්න වගේ තියෙන මූණක් බවට පත් කරන්න කියලා මේ හදපු කලාකාරයට කියන හැට සෑහෙන වෙලාවක් යනවා ඒක කරන්න. දැන් අපේ මූණ කියලා හිතන්නකෝ. දැන් මේ හිනහා මූණක් තියෙනවා. හරිද? මේ මූණේ තියෙන මේ මස් පිඩුවක් තොල්වත් කාටක්වත් නැත්තම් නහයවක්වත් මේ කම්බුලේ තියෙන මස්වත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අපි හිනහා මූණක් තියෙනවා ඒ කියන්නේ හිනහා වෙලා ඉන්නවා. නමුත් මේ මුහුණේ තියෙන කිසිදු දෙයක් හැමවත් කිසිම දෙයක් දන්නේ නැහැ. හරියට ක්ලේ වලින් හැදිච්ච එකක් වගේම තමයි. මොකද ඒවට සත්තු කියලාවත් ජීවි කියලාවත් යන්න බෑ. ඒවා මිලෝ දෙයක් දන්නේ නැති. හරිද? එතකොට කොහොමද මේ හිත එකපාරටම අර හිනහා මූණ තියෙන හිත තරහා ගිය ගමන් මේ මූණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. යම් කිසි වෙනත් දෙයක් වුණ ගමන් මූණ හැකිලෙනවා. ඊර්ෂියාවක් ආපම එක විදිහකට වෙනස් වෙන්නේ. තරහක් ආපම තවත් විදිහකට වෙනස් වෙන්නේ. එතකොට එක එක අකුසල් හැමේ මුහුණේ හැඩතල වෙනස් වෙනවා. කවුද මේක කරන්නේ? කොහොමද මේක වෙන්නේ? කිසිම දෙයක් දන්නේ නැති මේ මස් ලේ නහර මේ කොච්චරනම් මේ මුහුණේ මාංශ පේශී හිනහා මූණක් අඬන මූණක් බවට පත් වෙන්න අඬන මූණක් හිනහා මූණක් බවට පත් වෙන්න කොච්චර වෙනස් වෙන්න ඕනද? ඒක කවුද වෙනස් කරන්නේ? අන්න හිත ඍජුවම බලපානවා පින්වත්නි අපේ කයට. අන්න එතන තමයි අපිට අවධානය යොමු කරන්න ඕන තැන අපේ කය නිවැරදි කරගන්න කර්මය වගේම සිත බලපානවා. අන්න එතන ඉතාම ප්‍රබලයි. අපි ඒක තව පොඩ්ඩකින් කතා කරමු. ඊළඟට බලපාන්නේ ඍතු සහ ආහාර මං දෙක කියලා ඉන්න. මොකද අරකට වැඩි වෙලාවක් ගන්න ඕන හින්දා ඍතු කියලා කියන්නේ ඉන්න ප්‍රදේශය දේශගුණ තත්වයන් කාලගුණ තත්වයන් බලපානවා ඍජුවම අපේ ශරීරය වෙනස් වෙන්න. මේ පින්නන්ත අය දන්නවා සමහර අයට විදේශ ගත වෙලා එහෙම නොයෙකුත් වෙනත් පරිසරයකට ගිහිල්ලා එනකොට එයාලා සුදු පාට වෙලා මහත් වෙලා අපේ කට්ටිය කියන දැක්කම පින් පාට වෙලා කියලා. පින් පාට කියලා පාටක් තියෙනවා. හරිද? ඒ තමයි පින් පෙනුමක් ඇවිල්ලා කියලා. ඒ කියන්නේ අපි දන්නවා පිනට තියෙන පෙනුම මොකක්ද කියලා. අන්න ඒක ඇවිල්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තියෙන්නේ කර්මය වෙනස් වෙලා නෙවෙයි. කර්මය වෙනස් වෙනවා නම් පින් පාට එනවා. ඒකනේ සමහර ඉතා කර්කස ඍතු තියෙන ප්‍රදේශවල ඉතාමත්ම ප්‍රසන්න පෙනුම තියන අය ඉන්නවා. ඒ වගේම ඉතාම සෞම්‍ය ඍතු තියෙන ප්‍රදේශවල ඉතාම අප්‍රසන්න පෙනුම තියන අයත් ඉන්නවා. ඒක තේරෙනවනේ ඍතුව ඔක්කොම කරන්නෙත් නැහැ. කර්මය ඔක්කොම කරන්නෙත් නැහැ. හරිද? එතකොට කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා කියන ඖෂධ ආදී ඔක්කොමත් අපි ගන්න ආහාරයත් සියලු දේ ඔය ආහාර කියනකොට වැටෙනවා. ඒක මේ ශරීරයට සම්පූර්ණයෙන් බලපානවා. ඒක ඉතින් ආය මං පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ අත්ව හොඳටම දන්නවා කොච්චරනම් දියවැඩියා රෝගීන් දියවැඩියා වැඩි කරගන්නේ අනිකුත් රෝගීන් බොහෝ රෝගයන් වැඩි කරගන්නේ මේ ආහාරය පාලනය කරගන්නට නොහැකිව. ආහාර පාලනය කරගන්න නොහැකිව. ඉතින් ආහාරය ඍජුවම බලපානවා. ආහාරය කියන්නේ ප්‍රධාන දෙයක් විතරක් නම් ආහාරයම නම් මේ ශරීරයට හේතු වෙන්නේ ආහාර අඩු කරලා ශරීර ස්ථූල ශරීර කෙට්ටු කරගන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. යම් ප්‍රමාණයකට විතරයි ඒක වෙන්නේ. අර කර්මයේ හින්දා ස්ථූල වෙන කට්ටියට කවදාකවත් ආහාර හින්දා ඒ ස්ථූල භාවය නැති වෙන්නේ නැහැ. කර්මයේ හින්දා කෙට්ටුවට ඉන්න කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඉතින් ඒවා අපි හොඳට තේරුම් අරගෙන මේ හතර ඍජුවම බලපානවා කියලා බලන්න ඕනේ. දැන් මේ කොරෝනා වෛරසයට ඉතින් මේ ඍතුවෙන් ප්‍රයෝජන ගන්නත් බෑ අපිට. ආහාර ඖෂධ වලින් පුළුවන් යම් ප්‍රමාණයකට. නමුත් ඍජුව බලපාන තැනක් තමයි අපි අර කිව්ව හිත කියන එක. මේ හිතේ තියෙන වෙනස්කම් අනුව අපේ ශරීරයේ සිද්ධ වෙන වෙනස කොච්චර ප්‍රබලද කියලා බලන්න. මේකට හොඳ උදාහරණයක් මම මේ කියන්න හදන්නේ. අපේ පින්නත්නි මොකද කියන්නේ මේ අතෝ මේ තරහ ගියාම එහෙම
නැත්තම් වෙනත් දෙයක් ගැන ආසාවක් ඇති වුණාම හොරකමක් එහෙම කරන්න යන වෙලාවකට ඔය මේ මල්ලත්තක් හරි කඩන්න අනුන්ගේ මල්ලත්තකින් යනකොට හදිස්සියම කවුරු හරි මේ පැත්තෙන් සද්දයක් දාගෙන යනකොට දුවගෙන එනවා කියන මාව ගැහුණා මාව ගිඩි ගාලා ගැහුණා කියනවා. එහෙනම් ගිඩි ගාලා ගැහෙන ගතියක් තියෙනවා නේද අකුසල් හමුවේ. තරහ ගියාමත් බලන්නකෝ ලොකු කම්පන තියෙනවා. තරහ ගියාම ලොකු කම්පන තියෙනවා. ඒකත් එක්ක මේ පින්නන්ත ඇත්තන්ට තේරිලා ඇති හිත කම්පණයට පත් වෙනකොට නැත්තම් නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගයට මොකද වෙන්නේ? හුස්ම ගන්න වේගය අනිවාර්යෙන් වැඩි වෙනවා. තරහා ගියාම එම වේගෙන් හුස්ම ගන්නවා. ඉතින් නවත්තන්න බෑ. මේ හුස්ම ගන්න වේගය කියන එක අපි කරන දෙයක් නෙවෙයි. හුස්ම ගන්න එක අපි කරන දෙයක් නෙවෙයි. ඒතර එක එක්කෙනා හුස්ම ගන්න වේගයන් වල වෙනස්කම් තියෙනවා. පොඩි වෙනස්කම්. විනාඩියකට හුස්ම ගන්න වහර ගන්න වෛද්‍යවරු මයින්නවා අසනීප වෙච්ච වෙලාවල් වලදී. ඉතින් එහෙමනම් අන්න එහෙම නොයෙකුත් වේගයන් වල වෙනස්කම් තියෙනවා. එතකොට දැන් අපි නිකන් මෙහෙම ඉන්න කෙනෙක්. ඉන්නකොට සාමාන්‍ය හුස්ම ගන්න වේගයක් තියෙනවානේ. අපේ පින්නන්ත අය දන්නවා අපි වේගෙන් දිව්වොත් මොකද වෙන්නේ? වේගෙන් දිව්වොත් වෙන්නේ නැත්තම් මහන්සි වෙන වැඩක් කරපුවාමත් අපිට හති වැටෙනවා කියන්නේ මොකද්ද? වේගෙන් හුස්ම ගන්න. ඒ කියන්නේ වැඩිපුර අපිට ශරීරයට ඔක්සිජන් වායුව ඕන වෙනවා. වේගෙන් හුස්ම ගන්නේ ඉක්මනින් මේ ශරීරය නැවත ශක්තිමත් තත්ත්වයකට පත් කරන්නට තමයි මේ ඉක්මනින් හුස්ම ගන්න වෙන්නේ. ඒතකොට තරහ ගියාම මොකද වෙන්නේ? අධික ලෝභයක් ඇති වුනහම ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, තරහක් මේ වගේ දේවල් ඇති වෙනකොටත් මොකද වෙන්නේ? ඔන්න අර විදිහටම හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. ඒක එතකොට හරිම ගැටලුකාරී තත්ත්වයක්. ඒ කියන්නේ චිත්තය ඍජුවම බලපානවා කියන එක. හිත පිරිසිදුවම තියාගන්න ඕනේ. හුස්මත් එක්ක හිතේ තියෙන ස්වභාවයේ ලොකු බලපෑමක් තියෙනවා කියන එක ආයාමතුෙන් කියන්න දෙයක් නැහැ. ඒක ඊටාම් පැහැදිලි ඕනම වෙලාවක අපේ හිත අනුව මේ සම්පූර්ණයෙන්ම තමන්ගේ මුහුණ වෙනස් වෙන හැටිත් හිත අනුව තමන්ගේ හුස්ම ගන්න වේගය වෙනස් වෙන හැටිත් අපි දැන් කතා කරා. ඒ විතරක් සමහරවල් දාඩි දානවා. මේ වටේ පිටේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා දාඩි දානවා වගේම ශාරීරික අපහසුතාවයන් ආපුවාම මොනවා හරි ලොකු ප්‍රශ්නයක් එහෙම ආපුවාම සමහර අයට සීතලෙම දාඩි දානවා. හරිද? ඉතින් එහෙම ගොඩක් ප්‍රශ්න මේ හිතත් එක්ක ශරීරයට තියෙනවා. ඉතින් වෛද්‍යවරු තාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මානසික පීඩන අයින් කරන්න. ඒවා වෛද්‍ය මත නැත්නම් වෛද්‍ය පර්යේෂණ අනුව දැන් ඔය දියවැඩියාවම හැදිච්ච රෝගීන්ට කියනවා මේ මානසික ආතතිය නම් තියාගන්න එපා මේ සීනි මට්ටම අඩු වෙන්නේ නැහැ මානසික ආතතිය කොහොම හරි අඩු කරගන්න කියලා. එහෙනම් ශරීරයේ සීනි මට්ටමට විශේෂයෙන් පීඩනයට රුධිර පීඩනයට මේ ශරීරයේ තියෙන නොසන්සුන්කම් හැම තදින් බලපානවා. එතකොට දැන් ඒ වගේ තත්ත්වයන් වලදී දැන් නිදන්ගත ශාරීරික රෝග තියෙනවා නම් ඒවා මේ කොරෝනා වෛරසයත් එක්ක බොහොම ප්‍රබල වෙනවා. නිදන්ගත රෝගවලට ගොඩක් හේතුව කායික වගේම කායික වැරදි පුරුදු වගේම මානසික දේවල් කියන වගත් වෛද්‍ය විද්‍යාව තුළ ඊටාම පැහැදිලිව තියෙනවා. එතකොට දැන් මේ කොරෝනා වෛරසය ආසාදනය වෙන්නට කලින් වගේම ආසාදනය වුණාට පස්සේ හරි වැඩක් වෙනවා. දැන් මරණ බය ඇති වෙනවා. බය කියන්නේ පින්වත්නි අකුසලයක්. හරිද? බය කියලා කියන්නේ අකුසලයක්. හැම අකුසලයක් එක්කම හැදෙන චෛතසික ධර්ම හතරක් තියෙනවා. පළවෙනි එක මෝහය, දෙවෙනි එක අහිරිකය, තුන්වෙනි එක අනෝතප්පය, හතරවෙනි එක උද්ධච්චය. අන්න බලන්න. ඒක තමයි අර මම කලින් කියපු දේ අපිට ප්‍රායෝගිකව දැනෙච්ච දේ. ලෝභ එනකොට, දේශ එනකොට අපි කිව්වා හුස්ම ගන්න වේගය වැඩි වෙනවා කියලා. හිත නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙනවා කියලා කිව්වා. එහෙනම් මේ මොකක්ද මේ තියෙන්නේ? අපි දැන් සාකච්ඡා කරේ මේ හුස්ම ගන්න වේගය වැඩි වෙන්න හේතුව මොකක්ද? හැම අකුසලයක් එක්කම නොසන්සුන්කම කියන එක ඇති වෙනවා. ඒක නැතුව අකුසල උපදින්නේ නැහැ. අකුසලයේ ප්‍රබල වෙනකොට නොසන්සුන්කම ප්‍රබල වෙනවා.
දැන් මරණ බය කියලා කියන්නේ පැහැදිලිවම අකුසලයක් පින්නත්නි බය කියන එක. ඒතර බය වැඩි වෙන්න හිත නොසන්සුන් වෙනවා. හිත නොසන්සුන් වෙන්න මොකද වෙන්නේ? හුස්ම ගන්න වේගය වැඩි වෙනවා වැඩියෙන් හුස්ම ගන්න වෙනවා. වැඩියෙන් හුස්ම ගන්න ගියාම වැඩියෙන් අපහසුකම් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කොරෝනා වෛරසයේ හින්දා යම් වෙලාවක දැන් අපි මේ කතා කරන්නේ හැදුනට පස්සේ කෙනෙක් ගැන. ටිකක් හුස්ම ගන්න අපහසුතාවයක් වෙනකොට මෙයාට මරණ බය ඇති වෙන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්. එහෙම හිතේ කලබලයක්, සංසුන් බවක් නැතුව කලබලකාරී තත්ත්වයක් ආවොත් පැහැදිලිවම අර හුස්ම ගන්න බැරි කෙනාට, අමාරු කෙනාට තවත් අමාරු වෙනවා. ඒ බැරි කෙනාට, අමාරු කෙනාට තවත් අමාරු වෙනවා. මොකද හිත නොසන්සුන් වෙන නිසා. ඉතින් මේ එහෙනම් ඒ වෙලාවට හිත සංසුන් කරගත යුතු තියෙනවා. අපේ පින්නත්නි අකුසලය නැගිච්ච වෙලාවට කුසලය එතෙන්ට ඇදලා ගන්න බෑ. බොහොම අමාරුයි. කලින් පුහුණු කරලා තියෙන්න ඕන. එහෙනම් මෙන්න කොරෝනා වෛරසයෙන් අපි හිතමුකෝ මාරාන්තික තත්ත්වයකට ආවා කියලා යම්කිසි කෙනෙක්. දැන් මේ වෙලාවෙත් එයා ගොඩාක් හුඟක් වෙලාවට වෛද්‍යවරු සඳහන් කරනවා මෙයාලා හරියට නොසන්සුන් වෙනවා කියලා. ඉතින් අපි සාකච්ඡා කරපුවාම තේරෙනවා නොසන්සුන් වෙනවා. ඒකත් එක්ක යාට තියෙන අපහසුතාවයන් තව ගොඩක් වැඩි වෙනවා. තියෙන අපහසුතාවයන් තව ගොඩක් වැඩි වෙන්නේ මේ නොසන්සුන්කම් හින්දා හුස්ම ගන්න වෙනවා වැඩි. අන්නේ වෙලාවේ සංසුන්ව ඉන්න අපිට පුළුවන්කම තියෙනවා නම් එතනදී අපිට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ ඒ වෙලාවට ඕක කරන්න බෑ. ඒ වෙලාවට වෙන කාටවත් කරන්නත් බෑ. දැන් ළඟට යන්නත් බෑ. ඒ වගේ තත්ත්වයන් හින්දා. එතකොට අන්න එවැනි තත්ත්වයන් යටතේ අපිට මේ හිත සංසුන්ව තියාගන්නට හැකියාවක් තියෙන්න ඕනේ. ඒක හරියට නිකන් පුහුණු වෙලා තිබ්බොත් යම් කිසි දෙයක් අපිට ඒ අදාළ වෙලාව આવොත් කරන්න පුළුවන්. භෞතික දේවල් මම කියන්නේ. ගහකට නගින්න පුරුදු වෙලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් හදිස්සියක් වෙච්ච වෙලාවක ගහකට නැගලා බේරෙන්න පුළුවන්කම තියෙනවා. පීනන්න පුරුදු වෙලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් හදිස්සියක් වෙච්ච වෙලාවක වතුරට පැනලා බේරෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති කෙනාට බෑ. පුරුදු වෙලා තියෙනවා. කොච්චර කලබලකාරී තත්ත්වයක් ආවත් ගස් නගින්න බැරි කෙනාට ගස් නගින්න බෑම තමයි. ඉතා හදිස්සි වෙලාවක වාහනයක් එලවන්න පුරුදු වෙලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ගෙදර කෙනෙකුට හදිස්සියක් වෙච්ච වෙලාවක මේ වාහනේ දාගෙන යන්න පුළුවන්. නැත්තම් ගෙදර වාහනයක් තිබ්බත් ඒ හදිස්සියේ ඒවා පුරුදු වෙන්න බෑ. මේ භෞතික දේවල් මං කිව්වේ ඒ වගේ තමයි මේ මානසිකත්වයත්. නොයේකුත් ගැටලුකාරී තත්ත්වයන් එනකොට අපේ පින්නත්නි හදිසියේ මේක සංසුන් කරන්න බෑ. අන්න ඒක නිසායි බෞද්ධ භාවනාවේ තියෙන වැදගත්කම. හිත එක්තැන් කරන්න පුහුණු කරනවා ධර්මය. ඉතින් අපි ඍජුවම ගත්තොත් ආනාපාන සතිය වැනි දෙයක් හිත එක්තැන් කරන්න පුරුදු කරන දෙයක්. හුස්මත් එක්ක අවධානයෙන් ඉඳලා පුරුදු කරනකොට දිග හුස්ම අත්විඳිනවා හැම කෙනෙක්ම වගේ. හුඟක් වෙලාවට කොවිඩ් හැදිලා ඉන්න අයට හුස්ම අභ්‍යාස කරන්න කියලා කියනවා. හරිද? එතකොට මේ අභ්‍යාසවල තියෙන දිග හුස්ම අරගෙන අතහරින්න. ඒ සඳහා යම් යම් උපකරණත් සම්බන්ධ කරගන්නවා. ආනාපාන සතිය පුරුදු වෙලා තියෙන කෙනෙකුට වෙනමම හුස්ම අභ්‍යාස කරන්න දෙයක් නැහැ. එයාට බොහොම දිගට හුස්ම ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෙටියට හුස්ම ගත්තත් පින්වත්නි හිත සංසුන් හින්දා අවශ්‍ය කරන හුස්ම වාර ගන්න අඩුයි. ඒකින්ද හොඳින් මේ වාතාශ්‍රය ඇතුළට යනවා නැත්නම් ඔක්සිජන් ප්‍රමාණය ඇතුළට යනවා. හුඟක් වෙලාවට අපි දන්නවා ඔක්සිජන් ප්‍රමාණය තුලින් තමයි මේ ආසාදිත තත්ත්වය මනින්නෙත් එයාට කොච්චර දරුණුවට මේක වැඩි වීගෙන යනවාද කියලා මනින්නෙත් ඔක්සිජන් ප්‍රමාණය මත ඒ මොහොතේ තියෙන. ඉතින් ඒවා වැඩි කරගන්න අන්න එහෙම පුළුවන්කම තියෙන. ඒකින්ද මේ අභ්‍යාස කරන්න ඕන චිත්තය දැන් අපි කියවනේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. ඒතකොට මේ චිත්තයේ කොටස තමයි මේ ඔක්කොම වැටෙන්නේ. හරි? හිත සන්තෝෂයෙන්ම තියාගන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕන. මානසික ආතතිය කියන එක ඊ타ත්ම ලෙඩ රෝග වැඩි කරන එකක්. මානසික ආතතිය කියන එක හරියට තියෙනවා ගොඩාක් දෙනකොට මේ කාලේ විශේෂයෙන්ම කලින් තිබ්බ නැති අයට තියෙනවා අපේ පින්වත්නි
මොකද මේක කොයි වෙලාවෙ හැදෙදන හිතලා හැදෙයිද දන්නේ නැහැ, මැරෙයිද දන්නේ නැහැ, මේ මොකවත් වෙලා නැහැ තාම. ඉතින් එහෙම හිතලා පොඩ්ඩක් මොහොතකට හිතන්නකෝ, එහෙම හිතලා ඉන්න හැදෙයිද දන්නේ මම මේ කියන්නේ පරිසං වෙන්න එපා කියන එක නෙවෙයි. හිත බයෙන් ඉන්නවා. ඉතින් එහෙම ඉඳලා හැදුන්නේ නැත්නම් අපරාධනේ අර බයෙන් හිටියේක. අඩුම තරමින් එහෙමවත් හිතන්න එපා. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ පුහුණුව අපේ තුලින් ඇති කරගන්න පින්නත්නේ පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිත පුහුණු කරන්නට ඕනේ අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න තමන්ගේ පැත්තෙන් මේ හුස්මත් එක්ක ටික ජීවත් වෙලා, හුස්මෙහි දැනීමත් එක්ක ජීවත් වෙලා ආස්වාස ප්‍රාස්වාස භාවනාව සිද්ධ කරනකොට, ඒ කියන්නේ ආනාපාන සති භාවනාව මේ පින්නන්ත අය දන්නවා. දිග හුස්ම කෙටි හුස්ම අත්විඳලා ඊට පස්සේ සුවදායක තැනකට එන්න පුළුවන්. ඒක පුහුණු කරපුවාම ඉක්මනට එතෙන්ට හිත ගන්න පුළුවන්. ඇත්තටම යම් වෙලාවක හුස්ම ගන්න අපහසුකම් ඇති වෙගෙන එන වෙලාවක කාට හරි හොඳට හුස්මට හිත යොමු කරලා ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මේ හුස්ම ගන්න තියෙන අපහසුතාවය ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ හුස්ම ගන්න වේගය, අවශ්‍ය වේගය අඩු වෙන හින්දා. හුස්මේ අවශ්‍යතාවය, හුස්ම නිසා ශරීරයට තියෙන අවශ්‍යතාවය ටික අඩු වෙන හින්දා පැහැදිලිවම පුළුවන්කමක් තියෙනවා මේ පීඩිත තත්වයෙන් Tamanට එන නොසන්සුන්කම්, පීඩිත තත්වයන්ගෙන් අයින් වෙලා ඉන්න. ඒ වගේම හිත ඔය කියන ඒකාග්‍රතාවයන් නැති කරගන්න ඒ වෙලාවට පාරණ කරපු පින් මතක් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පින් මතක් වෙනකොට හිත පිනා යනවා. ඒකත් එක්ක කය සංසිඳන ගතියකට එනවා. හරිද? ඒක අනිත් පැත්තකුත් තියෙනවා. පින් නැත්තම් ටිකක් හරි හොඳයි. හැබැයි පව් තියෙනවා නම් ගොඩක්, පින් නැතත් පව් ගොඩක් තියෙනවා නම් එයාට නම් හිත සංසුන් කරගන්න බෑ. එයාගේ හිත කොහොමත් නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. හුස්ම ගන්න වේගය වැඩි වෙනකොට කොවිඩ් රෝගියාට ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි බලමු අපේ මේ ජීවිතයේ තියෙන මේ ඕනම ගැටලුවකට අපේ පින්නත්නේ අපිට හැකියාවක් තියෙනවා නේද? අපිට හැකියාවක් තියෙනවා නේද මේ මුහුණ දෙන්නට? ඒකින්ද හිමින් සැරේ භාවනාවක් පුරුදු කරන්න. විශේෂයෙන් ආනාපාන සති භාවනාවේ මුල් පියවර හරි පුරුදු කරන්න ඕනේ. ඒත් එක්කම තමන් තුළ උපදනා මෛත්‍රිය ආදී ගුණ ධර්ම තියෙනවා නම් ඒවා බොහෝම ආනිසංසයි. මම කිව්වේ සිල් රකින්න අර පැත්තෙන් කර්මය, මේ පැත්තෙන් චිත්තය. මෛත්‍රිය වඩන කෙනාට එක පැත්තකින් කර්මය, අනිත් පැත්තෙන් චිත්තය කියන දෙකෙන්ම සංග්‍රහය ලැබෙනවා. ඇයි? කර්මය ඡය වෙන්න හේතුවක් වෙනවා, බොහෝ පින් රැස් වෙනවා. ඒ වගේම හිත බොහෝම ප්‍රසන්න හිතක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ පැත්තෙන් අති විශාල යහපතක් හොඳින් මෛත්‍රිය වඩන්න පුළුවන් අයට තමන්ට මේ රෝගයෙන් ගැලවිලා වාසය කරන්න තියෙන ඉඩකඩ, හානිය අවම කරගන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. හරිද? බාහිරින් ඇතිවෙන මේ හානිය අවම කරගන්න පුළුවන් ඉඩකඩ ගොඩාක්ම වැඩි. ඉතින් ඒවා ඔක්කොම ගැන හිතලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වගේ දෙයක් පුහුණු කරන්න. ආනාපාන සතිය, සතර කමඨහන වෙන දේවල් තමයි දන්න භාවනාවක් හොඳින් පුහුණු කරන්න. ඉතින් ඒක තමයි අපි සිද්ධ කළ යුතුම කාරණාව. ඉතින් අපි බලමු මේ වෙනකොට අපිට මේ වගේ දේවල් අත්විඳින අය බොහොම ප්‍රීතියෙන් ඇති කියලා අපි හිතනවා. ඒකයි අපි කාලයක් තිස්සේ කියන්නේ දැන් පන්සිල් රකින්න කියලා. බොහෝ පින් කරගන්න ඕනේ. පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම භාවනාවක් පුරුදු පුහුණු කරන්න ඕනේ. දැන් ඉතින් කරලා නැහැ කියලා, මේ වෙනකම් පුරුදු කරලා නැහැ කියලා අතහරින්න එපා. තමන්ගේ හිත අනිත් එක තමයි අපේ පින්නත්නි ගුණවන්තභාවය කියන එක. සීලවන්තං ගුණවන්තං කියලා අපි සඳහන් කරලා තියෙනවානේ. ඒ ධර්මයේ තියෙන උතුම් පුද්ගලයන්ව. ඒතර සීලවන්තකමටත් එහා ගිය දෙයක් ගුණවන්තභාවය කියලා කියන්නේ. ලෝකේ ඉන්න මිනිසුන් අතර ගුණවන්තභාවය තියෙන අය පුදුමාකාර සතුටකින් ඉන්නේ. අන්න ඒ ගුණවන්තභාවය අපේ තුලින් වර්ධනය කරගන්නට ඕනේ. අපේ තුලින් වර්ධනය කරගත්තොත් අපිට ඒ ගුණවන්තකමට
ඇති වෙන මොකද ගුණවන්තකම සීලවන්තකමට එහා ගිය එකක් අපි කතා කරලා තියෙනවා. ගුණවන්තකම් තියෙන අයට සීලය කැඩෙන ස්වරූපය ගොඩක් අඩුයි. ඉතින් ඒ ගුණවන්තකම් එක්ක හිත ප්‍රීතියට පත් වෙනවා, ප්‍රමෝදයට පත් වෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝද සිත අනිවාර්යෙන් අපිට යහපතක්මයි සිද්ධ කරන්නේ. ප්‍රීතිය ප්‍රමෝදය සහිත සිත නිරෝගී සම්පත්තියට විශාල හේතුවක් වෙනවා. ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර ධර්මවල බොජ්ජංග සූත්‍රවල එහෙම මේවා දේශනා කරනකොට අර කරපු කෙනාගේ හිත ප්‍රීතියට පත් වෙලා තමයි ඒ නිරෝගී සම්පත්තිය ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මේවා ප්‍රායෝගිකව සිද්ධ කරන්න තමන් අනිත් අයටත් කියලා දෙන්න. හුස්ම ගැන ආනාපාන සතිය ගැන ටිකක් මේක අඩුම ගානේ මේ නාසිකාව අග හිත පිහිටවාගෙන දැනි දැනී වාසය කරන්න උත්සාහ කරන්න. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියන තැන නෙවෙයි පැහැදිලිවම හුස්ම දැනි දැනි ගන්න වචන කියන්නේ නැතුව එතකොට තමයි හිත එකඟ වෙන්නේ. ඒ ගැන අපි විශාල වශයෙන් කතා කරන්නට පුළුවන් ඉදිරියේදී. අපි දන්නවා සතර කමඨහන සහ මේ ආස්වාස ප්‍රාස්වාසය ගැන අපි සාකච්ඡා කරන බව දන්නවා. හොඳයි අපි අපේ මේ බොහෝ දෙනාට දැන් ගැටලු ඇති සමහර විට ඒ ගැටලු පිළිබඳව අපි අවධානයක් යොමු කරමු. හැකි ඉක්මනින් මේ කෙටි කාලය තුල Tamanට මේ අද සාකච්ඡාවත් එක්ක තියෙන ගැටලු තිබේ නම් ඒවා අපි වෙත ලැබෙන්න සලසන්න. එතකොට අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නම්. හොඳයි ඒත් එක්ක මේ දේවල් අන් අයට කියලා දීලා මේක සමාජ කතිකාවතක් බවට පත් කරන්න ඕනේ. අන් අයට කියලා දෙන්න වග බලා ගන්නත් ඕනේ. හරිද? කියලා දෙන්න වග බලා ගන්නත් ඕනේ. එතකොට අපි බලමු මේ එහෙම තමයි හැම වෙලෙම යමක් දැනගෙන හැම දෙයක්ම වෙන්නේ හොඳට කියන එක තමන්ගේ පැත්තට යොමු කරගෙන හිත සැහැල්ලුවෙන්ම තියාගෙන කටයුතු කරන්න. හොඳයි ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එදිනෙදා කටයුතු වල ඒ කරන කටයුත්තටම සිහිය යොදවන විට සතර සතිපට්ඨානය වැඩෙනවාද? ඒ කරන කටයුතු වලටම සිහිය යොදවනකොට සතර සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ. යම් කිසි ආකාරයක සිහියෙන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒක බුද්ධ ශාසනයේ තියෙන සිහිය නෙවෙයි. බුද්ධ ශාසනයේ කරන සිහිය කියලා කියන්නේ නේපක්කේන සමන්නාගතෝ සති කියන එක. ඒ කියන්නේ නුවණ. ඒ කියන්නේ කුසලය අකුසලය පිළිබඳව දැනගෙන කටයුතු කරන්නට ඕන. සතර සතිපට්ඨානය නම් වැඩෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඒක ධර්ම මාර්ගයට පිටුවහලක් වෙන්නේ කොහොමද කියලා අහනවා. එහෙම සිහිය පිහිටුවා ගන්නකොට ඒක සිහිය පිහිටුවා ගැනීම නෙවෙයි ඇත්තටම. ඒ කරන දේවල් වලට මම නිකන් පුංචි දෙයක් කියන්නම්. හොඳ අකුසලයක් නම් සිද්ධ කර ඉන්නේ. එතකොට අකුසලයේ ගැන සිහිය තියාගෙන වාසය කරනවා කියන එකේදී මේ දියුණුවක් වෙනවද? ඒකයි කුසලයේ සහ අකුසලයේ පිළිබඳ තියෙන දැනුම කියලා කියන්නේ. අර සති භාවනාවක් අපි සිද්ධ කරනකොට නම් පින්නත් මේ කයේ දැනීම් පිළිබඳව සිහිය තියාගෙන ඒ කරන ක්‍රියාවල් වලදී දැනීම් පිළිබඳව සිහිය තියාගෙන කටයුතු කරනවා. ඒක ටිකක් ගැඹුරු කාරණාවක්. එහෙම නැතුව මේ වතුර බොනකොට වතුර බොනවා, කනකොට කනවා. මොකක්ද ඒකේ තේරුම? හැබැයි ඒ තැන්වලදී ඇති වෙන වේදනාවට හිත යොමු කරගෙන එහි ඇතිවීම නැතිවීම ගත්තොත් අන්න සතිපට්ඨානෙ වැඩෙනවා. ඒ කියන්නේ මූලිකව අපි එතෙන්ට හිත යොමු කරගෙන ඒවත් එක්ක මේ කයේ ඇති වෙන වේදනාවට හිත යොමු කරගන්න ඕනේ. සතර සතිපට්ඨානේ වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේහි සැබෑ ස්වභාවයට හිත යොමු කරගත්තොත්. මොකද සතර සතිපට්ඨානය තුලින් පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ආනාපාන සති භාවනාව සිදු කරන සමහර කාලවලදී සිත හොඳටම විසිරෙන විට කුමක් කළ යුතුද? විසිරෙන්න හේතුව බලන්න. විසිරෙන්න හේතුව සමහරට මේ දිනවල මම තරහකින් කටයුතු කිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට ලොකු ලෝභයක් ඇති වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මගේ පැත්තෙන් යම් කිසි ආකාරයක ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් මේ දිනවල ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒකට ප්‍රතිකාරයක් විදිහට තමයි සතර කමඨහන තියෙන්නේ. හරිද? හැබැයි හොයාගන්න ඕන හුඟක් වෙලාවට මට මේ දිනවල මං වැඩිපුර අසනීප වෙලා තියෙන්නේ මගේ හිත තරහකින්ද නැත්නම් වෛරයකින්ද එහෙම නැත්නම් රාගයකින්ද
එහෙම නැත්තම් ශ්‍රද්ධාව අඩුවීමක්ද නැත්තම් මේ ලෝකේ තියෙන දේවල් නිත්‍ය හැඟීමක් ඇති වෙලාද ඒ වගේ නම් මරණ සතිය හරිද වඩලා අනිත්‍ය හැඟීම ටිකක් ප්‍රබල කරගන්නකොට මේක හරියනවා තරහකින් නම් මෛත්‍රිය වඩලා ඉතින් ඒ විදිහට ඒ අදාළ විදිහට සතර කමඨහන භාවිතා කරන්න වෙනවා අපි භාවනාවක් දියුණු කරන්න යනකොට කොරෝනා පිළිබඳව නිතර යාවත් කාලින තොරතුරු බලා ඒ පිළිබඳව සිහි නොකර දැඩි විශ්වාසයෙන් අපේ ජීවිත පිළිබඳව සිතීම හොඳද මේක ගැන ඇත්තටම මෙහෙමයි තම තමන්ගේ පැත්තෙන් නොසන්සුන් නොවෙන්නයි ඕන එතකොට මේක මේ යාවත් කාලින තොරතුරු බලා ඒ පිළිබඳව සිහි නොකර මෙහෙමයි ඒ පිළිබඳව මතක් වෙන අයට හිත නොසන්සුන් වෙනවා නම් ඒක පීඩනයක් බවට පත් වෙනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් එක ඒ පිළිබඳව සිහි කිරීමේ වැදගත්කමක් තියෙනවා. සාමාන්‍ය ගමනක් බිමනක් යද්දී අපි යාවත් කාලීන වෙලා තියෙනවා නම් මේ කියන විදිහට ප්‍රවේශම් වෙනවා කෙනෙක්. හැබැයි නොසන්සුන් වුණා කියලා කම්පණයටපත් වුණා කියලා කලබල වුණා කියලා නම් වැඩක් නැහැ. ප්‍රවේශම් වීම සඳහා යාවත් කාලීන වීම වැදගත්. ඒකින්ද ඒක ගැන සිහිය තියාගන්න හැම වෙලේම අපි යමක් කරනකොට ඒ කරන එක නිසා අපිට උපදින හැඟීම ගැන චේතනාව ගැන හැම වෙලේම අපි බලන්න ඕනේ එතන ඒක හරිද කියලා. එහෙම නැතු මේක කරොත් කියලා. එකම දේ කරන චේතනාව වෙනස් වෙනකොට සමහර දැන් දානයක් දෙනකොට ඒ චේතනාව අනුව ඒකේ තියෙන ආනිසංස වාරය අඩු වැඩි වෙනවා. අන්න ඒ වගේ එකම දේ කරත් ඒ කරන චේතනාව අනුව ලොකු වෙනස්කම් තියෙනවා පින්වත්නි. දැන් අපි කිව්වොත් ගිහි තැනැත්තෙක් විදිහට මුහුණේ ආලේපන තැවරීම මේ සිල්ගත් දවසක නෙවෙයි. හොඳද නැද්ද? සමහර අයට මුහුණේ ආලේපනය තැවරීම අකුසලයක් තද අකුසලයක් විදිහට එයා කරන්න පුළුවන්. අකුසල චේතනාවකින් යුක්ත මගේ මේ ශරීරය ගැන අන් අයගේ අවධානය යොමු කරවන්න ඕනේ ආරෝහ මේවා වගේ ගොඩාක් කාරණාත් එක්ක. එහෙම නැතුව මේ ශරීරය මම මේ කරන රැකියාවත් එක්ක මේ ශරීරය ගැන පිළිකුල ඇති වෙන එක නවත්තන්න මම මේක කරන්න ඕන. අන්න එතකොට අර ශරීරය පිළිබඳ තියෙන හැඟීම ගොඩක් අඩුයි. ඒකින්ද මේ තැන්වලදී කරන්න ඕනේ සිහි කිරීම අවශ්‍යයි ප්‍රවේශම් වීම සඳහා. ඒ වගේම සිහි කරලා සංසුන්ව වාසය කරලා මේක තමයි ස්වභාවය. ඉතින් මරණ සතියෙන් වඩන අයට කලින් මේවා ගොඩක් නොසන්සුන් වෙන්න දැනගෙන තියෙන්නේ. කොහොම වුණත් මාව මැරෙනවා කියලා දැනගෙන. නමුත් පරිස්සම් වෙන්න ඕනේ. කර්මය විතරක් නෙවෙයි සමහර විට චිත්තයත් බලපානවා සමහර විට උපක්‍රමත් බලපානවා මේ තියෙන ක්‍රමවේද හින්දා මම ප්‍රවේශම් වීම ඉතාම හොඳයි කියලා සිහියෙන් යුක්තව ඍජු අදහසකින් යුක්තව අපිට පුළුවන්කම තියෙනවා නම් මේ එහෙම කටයුතු කරන්න ඒක නරක නැහැ. ඒ වගේම තිසරණය පිළිබඳ ලොකු විශ්වාසයකින් පන්සිල් පිළිබඳ සුභවාදීව සිතා ලෙඩ නොවේ කියා සිතීම සුදුසුද? මෙහෙමයි. ඒ විශ්වාසය අන්ධ විශ්වාසයක් වෙන්න කරගන්න එපා. තිසරණ පිළිබඳ මට විශ්වාසය තියෙන හින්දා මාව ලෙඩ වෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මං කියලා දුන්න දැන් ඒක. හරියට තිසරණය පිළිබඳව හරි සරණාගමනයක් කියලා කියන්නේ මහා පිනක්. ඒතර අන්න කර්මේශය වෙනවා. හරිද? ඊළඟට ප්‍රීතිය උපදවන දෙයක්. මහා කුසලයක් ඒක. එතකොට ඒ කුසලය නිසා අපේ හිත ප්‍රමෝදයටපත් වෙනවා. ඒකින්ද මේ පිළිබඳ එහෙනම් හරියට සරණාගමනය සිද්ධ කරගන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැනගෙන මෙනෙහි කරන්න ඕන. එහෙම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දන්න කෙනෙකුගේ හිත හරියට හොඳට දන්න කෙනෙකුට පොඩි නොසන්සුන්කමක් එනකොට බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරනකොට, ධර්මයේ ගුණ මතක් කරනකොට, මහා සංඝරත්නය ගැන මතක් කරනකොට හිතට ලොකු නිදහසක් ඇති වෙනවා. අතිවිශාල නිදහසක් ඇති වෙනවා පින්නත් හිතට. අන්න ඒක තමයි අපි මේ මතක් කරගන්න ඕන දේ. හරිද? එතකොට තේරුම් ගන්න ඕන දේ දැනගෙන කරන්න කියලා අපි හැමදේම කියන්නේ. අපිට හැම දෙයකටම හේතුවක් හොයන්න පුළුවන්. හේතුවක් හොයන්න පුළුවන් වෙන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් හේතු නැතුව සිද්ධ වන්නේ නැති නිසා. හේතු සහිතවම සිද්ධ වෙන හින්දා තමයි ඒ හැම දෙයක්ම එහෙම මේ අවශ්‍ය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හැම දෙයක්ම හේතු ඇතුව සිද්ධ වෙනවා. හේතුව ගවේෂණය කරන්න. ධර්මයේ ගවේෂණය කරන කෙනා කියලා කියන්නේ හේතු ගවේෂණය කරන කෙනෙක්. හේතු ගවේෂණය කරනකොට හේතුව හම්බෙනවා. හේතුව හම්බෙනකොට හේතුවත් එක්ක තියෙන ඵලය හම්බෙනවා. එහෙම තමයි අපි ධර්මයේ පැත්තෙන් ඊටා නිවැරදිව කටයුතු කරන අය ඒ විදිහට තමයි කටයුතු කළ යුතුව තියෙන්නේ. සතර කමඨහනින් එක කමඨහනකින් පමණක් චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න පුළුවන්ද
හතරම වඩන්න ඕනද කියලා අහලා තියෙනවා. ඉතින් ඒ කාරණාව අපි සාකච්ඡාවට ගමු කෙටියෙන්. නමුත් මොකද මේ ඇත්තටම සතර කමඨහනින් එකක් හෝ ආනාපාන සති භාවනාව වැනි වෙන මොකක් හරි භාවනාවක් අපි ප්‍රගුණ කරන්නට ඕන ටිකක් Tamanට රුචිකත්වයක් තියෙන එකක්. ඕනම දෙයක තියෙනවානේ කැමැත්ත තියෙන දේ වැඩිපුර අපිට කරන්න ප්‍රිය ගතියක් එන ස්වභාවයක් තියෙනවානේ. කැමැත්තක් තියෙනවා නම් වැඩිපුර ප්‍රිය ගතියක් එනවා සමහර දේවල් කරන්නේ. ඒව කෙරෙන ස්වභාවයක් තියෙනවා. එතකොට සමහර අයට ඔය රාගාදී කෙලෙස් ධර්ම ප්‍රබල නම් අසුභ භාවනාව ගැන හිතන්නවත් බෑ, කැමති නෑ. අන්න මෛත්‍රී භාවනාවට කැමතියි. සමහර අයට දේශය ප්‍රබලව තියෙන අයට මෛත්‍රිය ඉක්මනට වඩන්න බෑ. නමුත් හැබැයි අසුභය වගේ පුළුවන්. මේ දෙකම ප්‍රශ්න තියෙන කට්ටියට මරණ සතිය වගේ පුළුවන්. එතකොට දැඩි මතවල එල්බගෙන ඉන්න කට්ටියට බුද්ධානුස්සතිය වගේ පුළුවන්. ඉතින් එකක් කරගෙන යනකොට හතරම කරලා බලනකොට තමන්ට එකක් ටිකක් වැඩිපුර වැඩෙනවා. බුදුහාමුදුරු ගැන හොඳට හිතනකොට හිත එකඟ වෙන ගතියක් තියෙනවා. අන්න එහෙම තෝරගන්න. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව වගේ දේකුත් තෝරගන්න. හරි, එහෙම තෝරගත්තට පස්සේ මේ තෝරාගත්ත භාවනාව සතර කමඨහන එකක් කියලා කියන්නකෝ. අපි මෛත්‍රිය නම් වර්ධනය කරන්නේ අනිත් කාරණා තුන අනිත් භාවනා තුන යම් ප්‍රමාණයකට වර්ධනය කරලා තියාගන්න ඕනේ. යම් ප්‍රමාණයකට වර්ධනය කරලා තියාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ යම් ප්‍රමාණයකට වර්ධනය කරලා තියාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම අර බාධා වෙනකොට. මොකද මෛත්‍රිය වර්ධනය කරන කෙනාට රාගයෙන් එන්න තියෙන හානිය වැඩිනේ. එතකොට ඒකින්ද අසුභය ටිකක් හරි කරලා තියාගන්න යම් ප්‍රමාණයකට කරලා තියාගත්තොත් අපිට හොඳට චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන. ඒකින්ද එක් භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන අතරවාරයේදී අනෙකුත් සතර කමඨහනේ අනෙකුත් මේ තියෙන භාවනාවල් අපි උත්සාහ කරන්න ඕනේ සිද්ධ කරන්න. අනෙකුත් කරන දේවල් සිද්ධ කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි දැනගන්න ඕන කාරණාව. හැම වෙලාවෙම බය ඇති වෙනවලු. ස්වයං පුරුෂයාට දරුවාට ලෙඩක් වේවිද, ජීවිත හානියක් වේවිද කියන බය ඇති වෙනවා. ඉතින් එසේ වන්නේ ඇයි කියලා අහනවා. ඉතින් එසේ වන්නේ ඇයි? ඉතින් ඒ තියෙන අපේ බැඳීම, අපේ තියෙන උපාදාන වෙලා තියෙන ස්වභාවය මේවත් එක්ක. ඉතින් ඒක ඉතා ස්වභාවික දෙයක්. නමුත් ස්වභාවික දේ ස්වභාව ධර්මයට අනුව සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ අභිබවා යන මානසිකත්වයක් තමයි ධර්මය තුළින් ඇති වෙන්නේ. හොඳින් මරණ සතිය වඩලා තියෙන අයට පැහැදිලිවම ඒ මරණය කියන එක සාමාන්‍ය දෙයක් බව තේරෙනවා. හරිද? ඕනම කෙනෙකුට ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් බව තේරිලා ජීවත් වෙනවා. දැන් මේ පින්නන්ත අය ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මෙහෙම බයෙන් හිටියා කියලා මේකට යහපතක් වෙන්නේ නැහැ. එතනින් අපි පටන් ගන්න මේ වැඩේ. ඔව් මම බයෙන් හිටියා කියලා වැඩක් නැහැනේ. මම බයෙන් හිටියා කියලා මේක මට යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් මේ බය දුරු කරගෙන හිටියොත් වඩා හොඳයි. අනිත් එක තමයි අපිට මේ බය වගේ දේවල් ඇති වෙනකොට අපේ පින්නත්නේ කරන්න දෙයක් තියෙන දේවක්වත් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ කලබල වෙනකොට. ඒකද හැම වෙලේම මේ පරිසරය අපි ඉන්න පරිසරය හරිම හානිදායක පරිසරයක්. මේ කොවිඩ් තියෙද්දි විතරක් නෙවෙයි. හරි හැම වෙලේම තියෙන්නේ අවදානම් සහිතයි. එතකොට කලබල වුණොත් හැම තැනකදීම අපි අනතුරු කරගන්නවා. සමහරවිට තරහා ගිහිල්ලා අනතුරු කරගන්නවා. ඒ හැම තැනකදීම හිත සංසුන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම සංසුන් කරගෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ එහෙම වෙන්නේ මේ තියෙන දැඩි ආදරය, දැඩි බැඳීම හින්දා දැඩි ආදරයක් බැඳීමක් තිබ්බ කියලා කවදා හරි මේක වෙනවා. ඉතින් හිමින් සැරේ අපි සතර කමඨාන වඩද්දී මරණ සතිය ගැන කතා කරමු. ඒ කතා කරනකොට තේරෙවි. අනිත් එක දැනටමත් අපේ පින්වත්නි අපි මේ අපේ භාවනා වැඩසටහනේදී ඒ වගේම මේ නොයෙකුත් ආකාරයේ අපි දේශනා කරලා තියෙන දේවල් මරණ සතිය දේශනා කරලා තියෙනවා. ජයමග දේශනාවලත් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා හොයාගෙන ඒත් එක්ක මේ පිළිබඳව උපරිම උත්සාහ කරන්න කරුණු කාරණා හොයාගන්න. කොහොමත් අපි මේ වැඩසටහනේදී මේ පින්නන්තයට අවවාද දෙන්නේ දැන් සතර කමඨහන වඩන්න පටන් ගන්න. සතර කමඨහන පිළිබඳව බොහෝ විට ඉල්ලීමක් කරොත් අපේ
දරුවෝ කොහොම හරි ඒ අවශ්‍ය කරන ලින්ක් එක හරි එවාවි. එතකොට කොහේ හරි තැනක තියෙනවා අපි දේශනා කරපු දේවල්. ඒවා එකතු කරගෙන කරනකොට එන ගැටලු ටික මෙහිදී සාකච්ඡා කරන එක මං හිතන්නේ ගොඩක් වටිනවා කියලා. ඒකින්ද හැම වෙලේම උත්සාහ කරන්න උපරිමයක් වශයෙන් කටයුතු කරන්න. ඒ සමග පුංචි ඉල්ලීමක් කරන්න තියෙන අවසාන වශයෙන් ඉක්මනින් සම්බන්ධ වෙන්න ඕන කාරණාවක් එක්ක අපි සහසම්බන්ධ වෙලා තියෙනවා මේ දිනවල. අපේ කාර්ය මණ්ඩලයත් සමග සම්බන්ධ වෙන්න මේ පින්වන්ත ඇත්තන්ට මේ කාරණා මම පොඩ්ඩක් මතක් කරන්නයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ලංකාවේ මේ වෙනකොට භික්ෂුන් වහන්සේලා ඊ타මත්ම අසරණ තත්යකට පත් වෙමින් ඉන්නවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලායි. මොකද නිවෙස්වල ඉන්න මේ පින්වන්ත අය කල්පනා කරන්න දරුවෙකුට මේ රෝගය වැළඳුනොත් අම්මයි තාත්තයි කොහොම හරි මොනවා හරි කරලා කැපකිරීමක් කරලා රෝහලට අරගෙන යනවා අපි මැරුණත් කමන්නේ නැහැ කියලා හිතාගෙන. එතකොට දෙමව්පියන්ට මේක වැළඳුනොත් ඒත් මොකද කරන්නේ? දරුවෝ කොහොම හරි කරලා වැඩිහිටි දෙමව්පියන්ට වැළඳුනොත් අපි මැරුණත් කමන්නේ නැහැ කියලා රෝහලට එක්ක යනවා. නමුත් හුඟක් වෙලාවට විහාරස්ථානයේ අසරණ වෙනවා ස්වාමීන් වහන්සේලා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ ඒකට කාටවත් දොස් කියන්න බෑ. බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා කරනවා පින්වත්නි. නමුත් වෙන රෝගයක් හැදුන තරම් ඉදිරිපත් වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි. ඉතින් මේ පිළිබඳව අපිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අපේ මහලේකම් ස්වාමීන් වහන්සේ අත්අංගනේ ශාසන රත්න ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අපිව දැනුවත් කරා. ඒත් එක්ක අපි උත්සාහ කරනවා මේ වෙනකොට මේ පිළිබඳව විසඳුමක් ඇති කරගන්න. ඒකින්ද කොවිඩ් වසංගතයෙන් ආසාදනය වෙලා තියෙන ස්වාමීන් වහන්සේලාට රැකවරණයක් සපයන්න ප්‍රතිකාර කරන්න වෙනම මධ්‍යස්ථානයක් නිර්මාණය කරනවා. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කොළඹ හත විජේරාම පාරේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දැන් මේ වෙනකොට ඒ කටයුතු සිදු කරමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට ඒ ස්ථානය මේ සෙනසුරාදා ඉරිදා වගේ වෙනකොට නිර්මාණය කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන බොහෝ දේවල් තියෙනවා. දැන් අද වෙනකොටත් මම හිතන්නේ මදුරු දැල් 80ක විතර ප්‍රමාණයක් ඒ ලයිස්තු ලැබිලා තියෙනවා. හැකි ඉක්මනින් මේ හා සමග සම්බන්ධ වෙන්න අපේ කාර්ය මණ්ඩලයත් එක්ක මේ පින්වන්ත අයට අවස්ථාවක් ලැබේවි. ඒ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඒ කටයුතු කරන්න. ඉතින් දැනටත් අපේ පින්වන්ත දරුවෝ ඉදිරිපත් වෙලා ඉන්නවා. අපේ හමුදාවේ නිලධාරි මහත්වරුන් හමුදාධිපතිතුමා ඇතුළු ඒ සියලු දෙනා සඳහන් කරලා තියෙනවා කෙනෙකුට හැකියාව තියෙනවා නම් තමන්ගේ වාහනේ ඉතාම සෞඛ්‍යාරක්ෂිතව ඒ සම්පූර්ණ කොවිඩ් වැළඳෙන්නේ නැති ඇඳුම් භාවිතා කරමින් ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් වඩම්මගෙන එන්න මේ ස්ථානයට. මම හිතන්නේ ලබන සතිය වෙනකොට අපිට මේ ස්ථානය කටයුතු ආරම්භ කරන්න පුළුවන් වේවි. එතකොට අපිත් එක්ක ලියාපදිංචි වෙලා තියෙන අයට ඊටාම සෞඛ්‍යාරක්ෂිතව ගිහිල්ලා කොහේ හරි තැනක ස්වාමීන් වහන්සේ නමක් අපිට රාමඤ්ඤ නිකායේ හෝ අනිකුත් නිකායන් වල රාමඤ්ඤ නිකායේ මූලිකත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඒ තොරතුරු ලැබුණ ගමන් අපි ඒ ස්ථානයට වඩම්මවන්න සූදානමින් මේ වෙනකොට කටයුතු සම්පාදනය කරනවා සමාජ සත්ක්‍රියාවක් විදිහට. ඉතින් ඒ ගැනත් අපි මේ මතක් කරේ අපේ පින්වන්ත අයට අපේ කාර්ය මණ්ඩලය සමග ඒකරාශී වෙන්න හෙට දින මම හිතන්නේ මේ පිළිබඳ තොරතුරු මේ පින්වන්ත අයට දැනගන්නට ලැබේවි. මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා හානිය අවම කරගන්න කටයුතු කරමු කියන එක තමයි මතක් කරන්නේ. තමනුත් බේරිලා අන් අයත් බේරගෙන කායික මානසික සුවතාවය ඇති කරගන්න අපි උත්සාහ කරමු. ධර්මානුකූලව විය යුත්තේ තමයි ලද අවස්ථාවෙන් හානිය අවම කරගෙන කොහොම හරි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න කටයුතු කරන එක. ඉතින් ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන අපේ ඩුබායි ප්‍රදේශයේ ඒ පින්වන්ත හැම දිනාටමත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ කටයුතු සඳහා අපිව ධෛර්යමත් කිරීම පිළිබඳව තවදුරටත් ඉදිරියේදීත් අපි මේ කටයුතු සම්පාදනය කරගමු. කොහොම හරි අපි හැමෝම Tamanට කරන්න පුළුවන් පුංචි දෙයක් හරි තවත් කෙනෙක් වෙනුවෙන් මේ වෙලාවේ සිද්ධ කරොත් කැප වුණොත් මං හිතන්නේ විශාල යහපතක් සිද්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන් තරුණ දරුවෝ මතක තබා ගන්න ඔබේ නොසලිකලිකමත්කම ගෙදර ඉන්න අම්මා තාත්තට මේ රෝගය වැළඳෙන්න විශාල වශයෙන් හේතු වෙලා තියෙනවා. ඒ බවත් මතක් කරමින් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ආශිර්වාද කරනවා. රෝගී වෙලා පීඩා විඳින සියලු දිනාටම සුවදායක තත්වයකට පත්වන්නට මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය ආනිසංස වාරයන් හේතු වේවා.
අන් හැම දිනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා. හැම දිනාටම යහපත්ව වාසය කරන්න පුළුවන් දේශයක් ලෝකයක් නිර්මාණය වන්නට මේ උතුම් බුද්ධ ධර්මය තුළ තියෙන සත්‍යානුභව බලය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.